නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පින්වත් ගිහාන් විමල් ශාන්ත මහතා සහ අමිතා ප්‍රියදර්ශිනී විමල් ශාන්ත මහත්මිය විසින් අද දවසේ පසේබුදු පෙළහර මෙම සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දායකත්වයේ දරනු ලබන්නේ. පින්වතුනි, මේ සදහම් දේශනාව, මේ දේශනා මාලාව අපි සිද්ධ කරන්නේ සුත්ත නිපාතයේ අන්තර්ගත උතුම් කග්ගවිසාන නම් වූ සූත්‍ර දේශනාව ඇසුරු කර ගනිමින්. මේ වෙනකොට අපි කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ගාථාවන් 15ක් ඇසුරු කරගෙන ඒ ගාථා රත්නයන්ගේ අරුත සහ ඒ ගාථා රත්නයන්ට පසුබිම් වෙච්චි පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ අසිරිමත් ජීවිත ගැන අපි ඉගෙන ගත්තා. අද අපට තිබෙන්නේ 16 වෙනි ගාථා රත්නය කතා කරන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට සැවැන්නුවර ජේතවනාරාමේදී මේ ගාථා රත්නය ඊටාම මිහිරට දේශනා කොට වදාලා. බලන්නේ ගාථා රත්නය. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතින්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝ චරේ khagga විසාන කප්පෝ විසිතුරු මියුරු කාමය සිත ඇද ගන්නේ එක එක ස්වරූපෙන් එය සිත කලබන්නේ කාම ගුණවල ඇති ආදීනවය දැනගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලද මේ කග්ගවිසාන සූත්‍රයේ අන්තර්ගත උතුම් ගාථා රත්නය. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත අපි මේ වෙද්දී ජීවිත ගණනාවක් ඉගෙන ගත්තනේ. මේ ජීවිත කතා වලින් තේරෙනවා පින්වතුනි, ඒ ජීවිතවල සිදුවීම් හරි ආශ්චර්යයි. දැන් මේ ගාථා රත්නය දේශනා කරන පසේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත් හරීම පුදුම සහගතයි. ඒ පුදුම සහගතයි කියලා කියන්නේ ඇයි? මේ පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පසේ බුදු බව පසක් කරන්නේ පින්වතුනි හරිම දුෂ්කර විදිහට. ඒ කියන්නේ උන්වහන්සේගේ කල්පනා රටාව නිතර නොමග යනවා. හැබැයි නොමග ගියාට උන්වහන්සේව මේ මගෙන් හෙලන්න පුළුවන්කමක් නැහැ. ඒ මාර්ගෙන් හෙලන්න බැරි, ඒ මාර්ගයේ අහිමි නොවෙන බල සම්පන්න පිනක් උන්වහන්සේගේ ජීවිතේ තියෙනවා. මේ පින කියන එක හරි පුදුම ආශ්චර්යජනක දෙයක්. ඒ නිසා පින්වතුනි, අපට මේ ජීවිතේ පින් කරගන්න ලැබිලා. ඒ පින් කරගන්න ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි හොඳට පින් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මොකද පින් කර ගැනීම පිණිස පින්ඵල උපදවන මහානීය මනුස්ස රත්නය වන අපගේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය අපට අහන්න අවස්ථාව ලැබුණා.
ඒ ගුණ කඳ අහලා හිත පහදව ගන්න අවස්ථාව ලැබුණා. බුද්ධ රත්නේ මුල් කරගෙන පින්පුරා ගන්න අවකාශ සැලසුණා. ඒ කිවි ධාතු සෑය වඳින්න පුළුවන්. බෝධීන් වහන්සේ වඳින්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කරලා වඳින්න පුළුවන්. අපිට පින් කරගන්න අවකාශ සැලසිලා. ඊළඟට ධර්ම රත්නේ මුල් කරගෙන අපිට බොහෝ පින් කරගන්න අවකාශ සැලසිලා. ඊළඟට සංගරුවන සංඝරත්නේ මුල් කරගෙන අපිට පින් කරගන්න අවකාශ සැලසිලා. බුදුරජාන් වහන්සේ අපට අවවාද කළේ යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණී බහුම්. දක්ෂ මල්කාරයෙක් තමන්ගේ මල් මාලය සරසා ගැනීම පිණිස මලෙන් මල හොයාගෙන යනවා වගේ. මලෙන් මල හොයාගෙන ගිහිල්ලා ඒ එකතු කරන මලෙන් මල අමුණලා ඔහු මාලේ සකස් කරගන්නවා. ඒවන් ජාතේන මච්චේන ඔය විදිහටම මනුස්ස ලෝකේ උපන්න මිනිසයා කත්තබ්බං කුසලම් බහුම් හොඳට පින් කුසල් කරලා පින් මල් මාලාවක් සකස් කරගන්නට කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ පින රැස් කරගන්න ජීවිතේ අපි එසේ පින් කර කර ඉන්නකොට පින විසින් නිවනට මාවත සකස් වුණොත් ඒ පින් පිරුණ ජීවිතය තුළ පිනකින් නිවනට මාවත සකස් වුණොත් පින්වතුනි ඒ මාවතින් ඔහු හෙලන්න ඒ මාවතින් ඔහුව ඉවත් කරන්න කිසි කෙනෙකුට බෑ. පින් බලයක් ඇතුවයි ඔහු යන්නේ. ඒ පින් බලයේ ඇතුව යන කෙනාව හෙලන්න කිසිම බලවේගයකට හැකියාවක් නැහැ. ඒ නිසා රැස් කරන පිනමයි වටින්නේ. ඒක හොඳට තේරෙනවා අපේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ. මේක සිද්ධ වුණේ රජගහනුවර. රජගහනුවර බිම්බිසාර මහරජුරවන්ට මල් අරගෙන යන. ඒ කියන්නේ මේ බිම්බිසාර රජුරුව නොයෙක් කටයුතු වලට මල් යොදාගත්තා. ඒ කියන්නේ රජුරුවන්ගේ රාජමාලිගාවේ ප්‍රයෝජනෙට මල් සපයන කෙනා. මල් සැපයීම නිසාම ඔහුට කිව්වේ මාලාකාරය කියලා. ඒතර ඔහු තමයි මල් සොයාගෙන ගිහිල්ලා හැමදාම රජුරුවන්ට මල් සපයන්නේ. හැමදාම රජුරුවන්ගේ ප්‍රයෝජනෙ පිණිස ඔහු අරගෙන යනවා කියනවා මේ මල් කූඩ 8ක්. කූඩ 8කට මල් ඔහු අරගෙන යනවා. ඔහු දවසක් මේ මල් කූඩ 8ත් අරගෙන ඔහුගේ නම සුමන. මේ සුමන මල් කූඩ 8ත් අරගෙන උදෑසනින්ම බිම්බිසාර රජුරවන්ට මේ මලුත් අරන් යනවා. අනේ මෙහෙම යනකොට මේ සුමනට දකින්න ලැබුණා පාර දෙපස මිනිස්සු ඒක රාශි වෙලා. පාර දෙපස මිනිස්සු මං බලාගෙන ඉන්නවා. පාර දිහා බලාගෙන ඉන්නවා මිනිස්සු. එතකොට සුමනන් නැවතුණා. සුමන බැලුවා මොකෝ මේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරේ එදා ටිකක් මේ වෙනදාට වඩා විශේෂ විදිහකට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් වැඩ ඉන්නකොට තථාගතයන් වහන්සේ රශ්මි මාලා විහිදෙන්නේ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ විශේෂ දිනවලදී මේ රශ්මි මාලාව විහිදුවල තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වඩින්නේ රශ්මි මාලාව විහිදුවාගෙන. නීල පීත ඕදාත ආදී ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදෙනවා. පිංගුතුනි මේ අහනකොට මේක හිත පහදව ගන්න ඕන. මොකද මේක වෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ තරම් ආශ්චර්යවත්. බුදුරජාණන් වහන්සේ සවනක් ගන්න බුද්ධ රශ්මි මාලාව විහිදුවාගෙන මේ වීදියේ වඩිනවා. බලාගෙන ඉන්නවා මිනිස්සු මං දෙපස සාදුකාර දිදි. සුමනත් බලාගෙන හිටියා. සුමනගේ හිතට සන්තෝෂය උපන්නා. බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනා. බුදුරජාණන් වහන්සේට මිනිස්සු එක එකව පූජා කරනවා පේනවා. සුමන දුප්පත්. සුමනට පූජා කරන්න කියලා මහ දෙයක් නෑ. සුමන කල්පනා කළා අනේ මම මොනවද පූජා කරන්නේ? සුමන ගාව තියෙනවා රජුරවන්ට අරගෙන මල්. සුමන මේ මල් කූඩ 8ම පූජා කළා. පින්වතුනි මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද රජ කෙනෙකුට වෙන් කරගෙන යන දෙයක් වෙන කෙනෙකුට දුන්නා කියන්නේ රජු සතු දෙය අහිමි කරා කියන එක. රජු සතු දෙයක් යමක් අහිමි කරා කියලා කියන්නේ. එහෙම නැත්නම් රජුරවන්ට වෙච්ච පොරොන්දුවක් ඉටු කරේ නැහැ කියන්නේ රාජ දණ්ඩන.
එතකොට මේ වැඩේ සුමන කරේ නිකන් මේ මල් වට්ටියක් අරන් ගිහින් පූජා කරනවා වගේ එකක් නෙමෙයි. ජීවිතේ අතහැරලා. රජුරුව මට මොනවා කරත් කමක් නැහැ කියලා සුමන අර මල් ටික ඔක්කොම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට ඒකෙත් හරි ආශ්චර්යයක් වුණානේ. මේ සුමන පූජා කරපු මල් ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සම්බුද්ධ ශරීරයේ බුදුරජාණන් වහන්සේගේ මෙරදිහක් නිසා බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස ඒ මල් ඔක්කොම ලස්සනට වියන් වගේ තිර වගේ සකස් වුණානේ. එතකොට ඒක දැක්කට පස්සේ සුමනට තවත් සතුටුයි. මේ සුමන දැන් මල් කූඩ ටික ඔක්කොම හිස් වුණා. දැන් රජමාලිගාවට ගියා කියලා ඇති පළක් නැහැ. සුමන හොඳට හිත පහදව ගත්තා. හිත පහදවගෙන හරි සතුටින් සුමන ආයේ ගියේ තමන්ගේ ගෙදෙට්ට. ගෙදර යනකොට වෙනදාට වඩා කලින් තමන්ගේ ස්වාමි පුරුෂයා පැමිණෙනවා දැකලා බිරිඳ අහලා තියෙනවා. හිමියනි මොකද මේ අද කලින්ම ඔබ රජතුමාට මල් අරගෙන ගියේ නැද්ද කියලා ඇහුවා. එතකොට සුමන කිව්වා සොඳුරී මේ මෙහෙම සිද්ධියක් වුණා. රජගහ නුවර වීදියේ කවදාවත් දැක ගන්න නොලැබෙන විදියට අනේ ඒ සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක ගන්න ලැබුණා. උන්වහන්සේගේ රන්වන් මේ ශ්‍රී දේහයෙන් අද සවනක් ගන්න බුද්ධ රශ්මි මාලාව හේතුණා. අනේ අසිරිය දකින්නකොට සොඳුරී මට බලවත් චිත්ත ප්‍රසාදයක් හටගත්තා. මං රජ්ජුරුවන්ට අරගෙන ගියපු මල් ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කළා කිව්වා. මේක ඇහුවා විතරයි දැන් බලන්න සුමන මේක සතුටින් කළා. මේක ඇහුවා විතරයි සුමනගේ බිරිඳ කලබල වුණා. කිව්වා මේ මිනිසයා මොකද්ද මේ කරගෙන තියෙන නස්පැත්තිය? රජ්ජුරුවෝ සන්තක මල් බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් අපේ මේ පවුලයි සියලු දෙනායි පරම්පරා පිටින් රාජ දණ්ඩනයේට උරුම වෙන වැඩක් නේද මේ කරගෙන තියෙන්නේ. මන්නම් ඕවට අයිති නෑ. මාව නම් ඕවට හවුල් කරගන්න එපා. මම්මගේ දරු පැටව එක්කම රජුරුව ළඟට යන්න ඕන කියලා ඔන්න මේ කාන්තාව මේ සුමන මාලාකාරයාගේ බිරිඳ දරුවනුත් එක්ක ගියා බිම්බිසාර රජුරුව ළඟට. බිම්බිසාර රජුරුව ළඟ පෙරළුණා. පෙරලා කිව්වා අනේ ස්වාමීනි මම සුමන මාලාකාරයාගේ බිරිඳ. අනේ මගේ මිනිස්සයා මහා බරපතල වැරද්දක් කරලා හැමේ මමවත් මගේ දරු පැටවුන්වත් ඕවාට නම් අදාළ නැහැ. ඒ නිසා ස්වාමීනි අපිට සමා කරන්න කිව්වා. එතකොට බිම්බිසාර රජුරුව මේ මුකුත් දන්නේ නැහැ. බිම්බිසාර රජුරුව අහනවා දැන් කියාපන් මොකද්ද වෙලා තියෙන්නේ? කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේට අයිති මල් ටික. ඔබ වහන්සේට දේවයන් වහන්සේට අරගෙන එන මල් ටික අනේ මේ මිනිසයා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා අනේ අපට සමාව දෙන්න කිව්වා. බිම්බිසාර රජුරුව කියන්නේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයනේ. බිම්බිසාර රජුරුව එහෙම්ම මේ සිංහාසනෙ නැගිට්ටා. භාග්‍යතුන් වහන්සේ යම් දෙසක වැඩ ඉන්නවද? ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දිශාව බලලා ඒ විහාරයේ දිශාවට නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් වැන්දා. වන්දනා කරලා බිම්බිසාර රජුරුව අර කාන්තාවට කියනවා මෝඩ ගෑණියේ හිත පහදවා ගනින්. තමුන්ගේ ස්වාමි පුරුෂයා කරපු මේ මහා පින ගැන සුමන මාලාකාරයා ගැන ගොඩාක් හිත පැහැදිච්ච බිම්බිසාර රජුරුව පින්වතුනේ එදාම සුමන ගෙන්නලා ධනෙ දීලා සුමනට සිටු තනතුරක් දුන්න නගරේ රජුරුවන්ට ඇතිවෙච්ච හිතේ සතුටට. එතකොට රජුරුව මේ කරපු ක්‍රියාව නිසා පින්වතුනේ සුමන මාලාකාරයා ගැන මුළු නගරේම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හරි පුදුමයක් නේ. උදේ සුමන කියලා කියන්නේ රජුරුවන්ට මල් අරගෙන යන 16ක්. බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා. මෙන්න හවස් වෙනකොට සුමන කියලා කියන්නේ නගරයේ සිටුවරයා. ඉතින් මිනිස්සු ඊළඟට ස්වාමින් වහන්සේලා මේ ගැන හරි ප්‍රසාදයෙන් කතා කරලා තියෙනවා. එතකොට රජගහ නුවර ධම්සභා මණ්ඩපේ ස්වාමින් වහන්සේලා දැන් කතා වෙනවා. බලන්ටකෝ ආයස්මතුනේ මේ සුමන මාලාකාරයාට වෙච්චි පිනකාසිට බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරපු සුමන කියන දුගියා
ආයුෂ්මතුනි හවස් වෙද්දි සිටු වුණානේ කියලා. එතකොට මේ කතිකාවත තියෙද්දී බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ පැමිණීම නිසා අඩාල වුණේ මොන කතාවක්ද? කිව්වා ස්වාමීනි අපි සුමන ගැනයි කතා වෙවි හිටියේ. බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ධර්මාසනේ වැඩ ඉඳලා කියනවා මහණෙනි ඔය සුමනට සිද්ධ වෙච්චි මේ සුමනගේ පිනින් සිද්ධ වෙච්චි පුංචි අසිරියක් විතර නේ ඔබ ඔය කතා කරන්නේ. මහණෙනි අද ඒ සුමනගේ හිතේ තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය. ඒ චිත්ත ප්‍රසාදයෙන් තමන්ගේ ජීවිතය අත්හැරලා බුදුරජාන් වහන්සේට කරපු පූජාව ගොඩාක් මහත්ඵලයි. ගොඩාක් මහානිසංසයි. මහණෙනි ඔය කරගත්ත පිනින් සුමන යලි දුගතියක් නොදැක කල්ප ගානක් උපදිනවා කිව්වා සුගතියේම. එතකොට ඒ පින සුමන උරුම කරගත්තා. බලන්න පින්වතුනි. හරියට හිත පහදවාගෙන ඒ පින්කම කළාද එහි පුණ්‍ය ඵලය සුමන උරුම කරගත්තා. කල්ප ගානක් සුමන ආයේ දුගතිය යන්නේ. ඒ කල්ප ගාන සුමන දුගතියේ නොයා ඉන්නකොට සුමනට යම් හෝ කාරණාවක් නිසා සංසාරයේ ශ්‍රමණයන් වහන්සේ නමක් දැකලා ඒ ශ්‍රමණයන් වහන්සේ මුල් කරගෙන අර පසේ බුදු බව පිණිස අවශ්‍ය කරන ගුණ පූර්ණේ කරන්න හිතෙනවා. බලන්න පින්විතනේ පින විසින් සකස් වෙලා යන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සුමන අවසාන ජීවිතයේ විදිහට පසේ බුදු කෙනෙක් වෙන්න අවශ්‍ය ගුණ පූර්ණේ කරලා සුමන නමින්ම පසේ බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ නියත ප්‍රකාශයක් කළා. ආන්නේ නිසයි පින්වතුනි අපි කිව්වේ පින කියන එක හරියට සකස් කරගෙන පිනෙන් තමන්ගේ වැඩපිළිවෙල හැදුනා නම් හොඳට පින් කරගෙන පින විසින් තමන්ගේ නිවනට යන වැඩපිළිවෙල හැදිලා තිබුණා නම් එයින් තමන්ව හෙලන්න කිසි කෙනෙකුට බෑ. ඒක හොඳට තේරෙනවා මේ ගාථාවට අදාළ පසේබුදු රජාණන් වහන්සේගේ පසුබිම් කතාව ඉගෙන ගන්නකොට. බලන්නේ පසුබිම් කතාව මේ අන්තර්ගත වෙන්නේ අටුවා පොත් වහන්සේ තුල. පසේබුදු බව පිණිස පින පූර්ණේ කරගත්තා. එතකොට මේ ওই විදිහට සංසාරේ කවදා හෝ එක්ක තථාගතයන් වහන්සේ නමක් දැකලා එක්ක තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් දැකලා එහෙම නැත්නම් පසේබුදු රජාණන් වහන්සේ නමක්ම දැකලා විගතාශ්‍රවයන් වහන්සේ නමක් කෙලෙස් නැසූ උත්තමයෙක් දැකලා පසේබුදු බව පිණිස ගුණ පූර්ණේ කරන්න පටන් ගත්ත කෙනෙක් නෙමෙයි. එහෙම ගුණ පූර්ණේ කරන්න පටන් ගත්ත කෙනෙක් පසේබුදු බව පසක් කිරීම පිණිසම පසේබුදු රජාණන් වහන්සේලා පහළ වෙන යුගයේ බරණැස උපන්නා. බරණැස උපන්නේ සිටු කුලයක. දැන් අපි ඔන්න ගොඩාක් ඇහුවේ පින්වතුනි අපි පසේබුදුරුන්ගේ ජීවිත ගැන අහනකොට අපි ගොඩාක් ඇහුවේ මීට පෙර රජ කුලයේ උපන් අය ගැන. එතකොට මේ උත්තමයා ඉපදිලා තියෙන්නේ සිටු කුලයක. සිටු කුලයේ ඉපදිලා ඔන්න මේ සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට මේ සිටු කුලේ ගොඩාක් ධනවත්. ඒ සිටුතුමා ඔහුට සකස් කරලා දුන්නා කියනවා. අර හරියට අපගේ ශාස්ත්‍රූන් වහන්සේට සුදවුන් රජුරුව කරවලා දුන්නා වගේ සීතලට උණුසුමට වසන්ත කාලයට යන මේ ඍතු තුනටම ගැලපෙන විදිහට ප්‍රාසාද තුනක්. එතකොට මහා සැප මැද මේ සිටු පුත්‍රයා හැදෙනවා. නමුත් මේ සිටු පුත්‍රයාට මේ සැප සම්පත් මැදම සංසාරේ රැස් කරගත්ත පිනක් නිසා මේ සැප සම්පත් මැදම මේ සැප සම්පත් අත්හැරලා ගිහිලා මහාන වෙන්න හිතෙනවා. සාමාන්‍ය තේරෙන වයසේදී හිතුණා. දෙමව්පියන්ගෙන් ඇහුවා. ඇහුවාම දෙමව්පියෝ ඒ ගමන වැළැක්වුවා. ඊට පස්සේ ආයමත් මේ සිටු පුත්‍රයා සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට තරුණ වයසේදී ආය වතාවක් මහාන වෙන්න ඇහුවා. ඒ දෙමව්පියෝ වැළැක්වුවා. කොහොම හරි තුන්වෙනි වතාවේ මේ සිටු පුත්‍රයා අහලා තිනවා. ඒ ඇහුවාට පස්සේ දෙමව්පියෝ මෙයාගේ ඇවිටිල්ල නිසාම බැරි තැන පැවිද්දට අවසර දුන්නා. පැවිද්දට අවසර දුන්නාට පස්සේ මේ කුමාරයා
අර සුකුමාල වූ සිටු ජීවිතය අත්හැරලා දුෂ්කරව ගත කරන්න තියෙන පැවිද්දට ගියේ. ඒ පැවිදි වුණේ පින්වතුනි ඉසිපතනේ. බරණැස ඉසිපතනේ තමයි මේ කුමාරයා මහාන වෙලා තියෙන්නේ. ඒ මහාන වෙනකොට බරණැස ඉසිපතනේ පසේ බුදුරජාන් වහන්සේලා වැඩ හිටියා. දැන් මේ පසේ බුදුරජාන් වහන්සේලා ළඟ මහාන වුණා කියලා පසේ බුදුරජාන් වහන්සේලාට නිවන පිණිස හික්මවන්න බෑ. ධර්ම කතාවක් නැහැනේ. එතකොට උන්වහන්සේලා යම් ගුණයක් හදාගන්න යම් ඇවතුම් පැවතුම් සංවර කරගන්න අවවාදයක් කරනවා මිසක් උන්වහන්සේලාට නිවන් දකින්න අවවාද කරන්න විදිහක් නැහැ. ඉතින් මේ තරුණ පැවිද්දා මේ ඉසිපතනාරාමේ වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරද්දී මේ තරුණ පැවිද්දාට පැවිදි පරිස්කාර වලින් සතුටු වෙන්න බැරුව ගියා. සිටු මන්දිරේ ඉන්නකොට ප්‍රාසාද තුනක සැපට හිටපු කෙනාට පැවිදි වුණාට පස්සේ තියෙන කුටිය මදි වුණා. ඒකේ සැප සනීප මදි වුණා. ඊළඟට සිටු මන්දිරේ ඉන්නකොට හොඳට වස්ත්‍ර පරෝපු කෙනාට සීතලට උණුසුමට එක එක වස්ත්‍ර පරෝපු කෙනාට එක එක පාට වස්ත්‍ර පරෝපු කෙනාට දැන් මේ තුන් සිවුරෙන් විතරක් යැපෙන එක අමාරු වුණා. හොඳට රහට කාලා හිටපු කෙනාට පිණ්ඩපාත දාණය අමාරු වුණා. ඉතින් ටික දවසයි මහානකමේ ඉඳලා තියෙන්නේ. ටික දවසක් මහානකමේ ඉඳලා ආයෙමත් වතාවක් අනේ මට මේ පැවිද්ද හරියන්නේ නැහැ කියලා මේ ගිහි වුණා. බලන්න මේ තමන් හරි මාවතට වැටිලත් පැවිද්දට වැටිලත් ඒ පැවිද්ද අහිමි වෙලා ගියා. හැබැයි ඒ වැඩපිළිවෙලින් ඔහුව හෙලන්න විදිහක් නැහැ. තමන්ටම මේක එපා වෙලා තමන්ට මේ දුෂ්කර ජීවිතය ගැන කලකිරීමක් හටගත්තත් බලන්න පින කියන එක විසින් ආයමත් වතාවක කරකලා ගන්න හැටි. ඔන්න උපවැදි වෙලා ඊටාම කෙටි කාලයයි. උපවැදි වුණාට පස්සේ ආයමත් හිත පැවිද්දටම කැරකෙනවා. ඒ පැවිද්දට කැරකෙනකොට ආයමත් ජීවිත මේ දෙමව්පියන්ගේ අවසරය අරගෙන පින්වතුනි ඒ වතාවේ මහාන වෙන්න ආවේ යම් අදිෂ්ඨානයකින්. ඉතින් ඒ වතාවේ මහාන වෙච්ච මහානකම නම් සඵල වුණා. සාර්ථක වෙලා හොඳට හිත සමාධිමත් වුණා. ඒ චිත්ත සමාධිය යුක්තව තමන්ගේ ජීවිතය ගැන හොඳට නුවණින් විමසන්න පටන් අරගෙන තිනවා. ඒ නුවණින් විමසීම කෙලවර වුණේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා. මේ පසේ බුදුරජාණන් වහන්සේ එතකොට බිහි වුණේ කොහෙද? ඉසිපතනාරාමේ. ඉසිපතනාරාමේ පසේ බුදුරජාණන් වහන්සේ බිහි වෙනකොට පසේ බුදුවරුන්ගේ යුගයේ ඒ සිද්ධ වෙන මහා අසිරිය ගන්ධමාදන පර්වතයේ තියෙන අර මංජූසක රුක්ෂයේ සිද්ධ වුණා. මංජූසක රුක්ෂයේ ඒ අභිනව පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රන් මලක් පිපෙනවා. රන් මල පිපෙන මොහොතේ අනෙක් පසේ බුදුවරු දැනගන්නවා ඕන තවත් පසේ බුදු කෙනෙක් පහළ වෙලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න ගන්ධමාදන පර්වතයේ මංජූසක රුක්ෂයේ ඉදිරියට පසේ බුදුරජාණන් වහන්සේලා එකතු වුණා. අර අභිනව පසේ බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමේ ඉඳලා එරදිහෙන් වැඩම කළා කියනවා මංජූසක රුක්සෙවණට. පසේ බුදුවරු අහනවා ඔබට පසේ බුදු බව පසක් කරන්න. එහෙම නැත්නම් පසේ බුදු කියලා අපි කියන්නේ මේ පච්චේක බුද්ධ කියන pāli වචනේනේ. පච්චේක බුද්ධ කියපු ගමන් එතන තියෙන්නේ තනියම අවබෝධ කරනවා කියන අදහස. ඔබට තනියම මෙහෙම අවබෝධ කරගන්නට හේතු වෙච්චි කාරණේ මොකක්ද කියලා ඇහුවා. ආන්නේ වෙලාවේ තමන්ගේ අවබෝධයට හේතු වෙච්චි ඒ කාරණේ යාන්තම් ඉංගියකින් ප්‍රකාශ කළේ මේ ගාථාවෙන්. ඒ ගාථාව තමයි කාමාහි චිත්‍රා මధుරා මනෝරමා. කාමය කියලා කියන්නේ මහා විචිත්‍ර එකක්. ඒක මధుරයි. ඒක මනෝරම්‍යයි. විරූප රූපේන මතෙන්ති චිත්තං. නොයෙක් වෙස් අරගෙන මේ හිත මත් කරලා දාන්න කාමයට පුළුවන්. කාමය කියලා කිව්වේ මොකද්ද පින්වතුනේ? කාමය කිව්වහම කාම ගුණ තියෙනවා.
කාම ගුණ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කු විඤ්ඤය රූපා. ඇහැට පේන රූප තියෙනවා. ඉත්තා කාන්තං මනාපා. ඒවා හරි ඉෂ්ටයි, හරි කාන්තයි, හරි මනාපයි. පිය රූපා. ඒක හරි ප්‍රිය රූපී. කාමූප සංහිතා. දැක්ක ගමන් කැමැත්ත ඇති වෙනවා. රජනීය කිලිස් වැగిරෙනවා. ඕන ඔය જાති රූප තියෙනවා නම් ඒකට කියනවා කාම ගුණ. ඔය විදිහම ප්‍රිය රූපී කෙලස් වැగిරෙන හඬ තියෙනවා. ඒ කාම ගුණයක්. ඊළඟට බොහෝම මිහිරි හිත ඇදී බැඳී යන සුවඳ තියෙනවා. ඒ අනිත් කාම ගුණේ. ඊළඟට ඉතා ප්‍රණීත හිත ඇද්ද බැඳ ගන්න රස තියෙනවා. ඊළඟට හොඳ මියුරු පහස තියෙනවා. හිත ඇදී බැඳී යන කෙලෙස් ඇවිස්සෙන. ඒ තමයි කාම ගුණ. මේ කාම ගුණේ කියන එකට හිත ආකර්ෂණය වෙලා යනවා. ඒ හිත ආකර්ෂණය වීම කියන එක නිසා සත්වයෝ ප්‍රමාදයටපත් වෙනවා. මේ සත්වයෝ බැඳෙනවා කියනවා සජීවී කාමයටත්. සජීවී කාමය කියලා කියන්නේ එකට වාසය කරන්න සිද්ධ වෙන පිරිවර. අපිට පිරිවර විදිහට හිතවතුන් හැදෙනවා. පිරිවර විදිහට ස්වාමියා බිරිඳ හැදෙනවා. ඊළඟට අපේ පිරිවර විදිහට දරු පැටව් හැදෙනවා. අපේ පිරිවර විදිහට ප්‍රිය යහළුවෝ යෙහෙලියෝ හැදෙනවා. ඊළඟට සේවා ස්ථානයේ පිරිස හොරතලුන් මෙහෙම කියලා අපිට හැදෙන්නේ නැද්ද? ආන්නේ සකස් වෙන පිරිස සජීවී කාමයයි. ඊළඟට තව තියෙනවා අජීවී කාම. අජීවී කාම කිව්වොත් කෙත්තං වත්තුන් කෙත්වතු. අපි මේ උපන්නට පස්සේ පින්වතුනේ අපි පුංචි කාලේ ඉඳලා අපේ ඇස් වලින් දකින සීමාවක් තියෙනවා. මේ තමයි අපේ ඉඩම්. මේ තමයි අපේ වතු කියලා. මේවට හිත බැඳිලා යනවා. හිරඤ්ඤං. ඊළඟට අපිට තියෙනවා නම් යම් වත් පොහසත්කමක් ධනය ඒකටත් හිත බැඳිලා යනවා. ඊළඟට අපිට තියෙනවා නම් යාන වාහන ඒ වාටත් හිත බැඳෙනවා. ඊළඟට අපිට තියෙනවා නම් මේ අපිට ලැබෙනවා වුණ අපි ඉගෙනගෙන ඉස්සරහට යනකොට එහෙම නැත්නම් රැකියා ස්ථානවල එහෙම අපිට පට්ටම් ලැබෙනවා. ඒවටත් මේ හිත බැඳෙනවා. මේ හැම දෙයකම හිත බැඳී යන ස්වභාවයක් තියෙනවා. මේ හිත බැඳී යාම තුල නොඑක් ස්වરૂපයෙන් හිත බැඳිලා ගිහිල්ලා කරන්නේ මේ සත්‍යාව ප්‍රමාදයට පත් කරන එක. ප්‍රමාදයට පත් කරනවා කියලා කියන්නේ මොකද්ද? ඇත්ත වැහිලා යනවා. විරූප රූපේන මතින්ති චිත්තං. නොඑක් වෙස් අරගෙන හිත මත් කරනවා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ ඇයි මෙහෙම කියන්නේ? පසේ බුදු බව පසක් කරන්න කලින් මේ කාමයේ අත්හැරලා ඇවිල්ලා මහාන වුණානේ. ඒ මහාන වෙලා පැවිද්දේ ඉන්නකොට ආයේ කාමයේ මතක් වුණා. අනේ මට ගෙදර හිටියා නම් මෙහෙම නෑනේ. මට ගෙදර හිටියා නම් මං රහට කනවනේ. ගෙදර හිටියා නම් මං ඇඟේ සුවඳ ගල්වනවනේ. ගෙදර හිටියා නම් මේ සෙනසුනේ වගේ නෙවෙයි මං අනේ සනීපෙට ඇඳේ නිදා ගන්නවනේ. මෙහෙම කී මතක් වෙනවනේ. නොඑක් වෙස්ගෙන මේ හිත ප්‍රමාදයට පත් කරවන්නේය. ප්‍රමාදය කියන එක කාමයේ විසින් කොච්චර ප්‍රමාදය තුල ගිල්වනවාද කියන්නේ. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඔබ අහලා ඇති සුප්පාවාසාවගේ සිදුවීම. මේ කිව්වේ සීවලී කුමාරයාගේ උපත. සීවලී කුමාරයා උපන්නේ මේ සුප්පාවාසා කියන තමන්ගේ මෑණියන්ට මහා වදයක් දීලානේ. ඒ දෙන්නාම එකතු වෙලා කරගත්ත කර්මයක් ඉතින් ඒ විදෙවි. ඒ කියන්නේ සුප්පාවාසාවගේ කුසේ සීවලී කුමාරයා අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් හිටියා. එතකොට අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් මේ මහා ගැබක් දරාගෙන ඒ අම්මා පුදුම දුකක් වින්දා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හින්දා තමයි ඔන්න ඒ කාලේ ගත වෙලා මේ 7 අවුරුද්දක් මෝරපු මේ දරුවා ඒ අම්මගේ කුසෙන් බිහි වුණේ. එතකොට ඒ දරුවා කුසේ දරාගෙන අවුරුදු 7ක් තිස්සේ ඒ අම්මා කොච්චර වේදනාවක් විඳින්න ඇදිද? උපන්න විතරයි. ඉපදිලා මේ මොළ කැටි දරුවා දැක්ක විතරයි. ඒ දරුවගේ දරු හොරතල් දැක්ක විතරයි. මේ අම්මට අර දුක ඔක්කොම අමතක වුණානේ. කාමයේ ස්වභාවය.
අර දුක කොහොම අමතක වෙලා ගියා. ඒ දුක අමතක වෙලා ඔන්න ඒක සිද්ධි වුණේ මේ විදිහට. සුප්පාවාසා තමන්ගේ දරුවා උපන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි බොහෝ කාලයක් ගැබහිර වී හිටපු මම ඔබ වහන්සේ නිසාමයි සුවපත් භාවයට පත් වුනේ. ඒ නිසා මගේ පුත්‍රයාගේ උපත වෙනුවෙන් මං ඔබ වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට 7 දවසක් දන් දෙන්න ආසයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දානි බාරගත්තා. මේ දාණයට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දානශාලාවේ වැඩ ඉන්නකොට මේ සීවලී කුමාරයා අවුරුදු 7ක් නේ. ඒ නිසා එයා ඇවිදිනවා. මේ ඇවිදින කුමාරයා ඇවිදගෙන ආවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට. දැන් අවුරුදු 7 සීගිත දරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, චූටි පුතේ ඔයා කොහොමද සනීපෙන් ඉන්නවද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම අහනකොට අර සීවලි කුමාරයා නම් දීපු උත්තරේ තමයි, අනේ ස්වාමීනි මොන සැපක්ද, මම මේ අම්මාගේ කුස ඇතුලේ ලේ කලයක් අස්සේ හිරවුණා වගේ අවුරුදු 7ක් හිර වෙලා හිටපු කෙනෙක් නේ කියලා ඔය උත්තරේ තමයි දුන්නේ. නමුත් සුප්පාවාසට මේ කතා බහ මොකද්ද කියලා ඇහෙන්නේ. නමුත් සුප්පාවාසට ඈතට පේනවා තමන්ගේ ප්‍රිය පුත්‍රයා ධර්ම සේනාධිපතීන් වහන්සේත් එක්ක මේ කතා කර ඉන්නේ. සුප්පාවාසට හරි සන්තෝෂයක් හටගත්තා. සුප්පාවාස මේ සන්තෝෂින් ප්‍රීතියෙන් තමන්ගේ පුතා දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පාවාසගෙන්, සුප්පාවාස මේ බඳු සොඳුරු කුමාරයෙකුට ඔබ හරි ආදරේ නේද කියලා ඇහුවා. කිව්වා, අනේ ස්වාමීනි මගේ දරුවට මං හරි ආදරේ. ස්වාමීනි මේ જાතියේ දරුවෝ නම් 7 දෙනෙක් හිටියත් කමක් නෑ කිව්වා. එතකොට බලන්නේ මේ ප්‍රකාශයේ සුප්පාවාසා කරන්නේ ඔක්කොම ටික අමතක කරලා. ඇයි මේ එක දරුවෙක් උපදින්න අවුරුදු 7ක් විඳවන්න උනා සුප්පාවාසට. සුප්පාවාසට අමතක වුණා මේ එක නිමේෂයට මම මෙච්චර විඳවලයි මේ එක දරුවා වැදුවේ කියලා. ඒක අමතක කරලා සුප්පාවාස කියනවා, ස්වාමීනි මේ જાතිය නම් 7ක් කමක් නැහැ. මේකට තමයි කියන්නේ ප්‍රමාදය කියලා. මේ සාමාන්‍ය ලෝකයේ තුල අපි ජීවත් වෙනකොට පින්වතුනි, අපිව ඔය ප්‍රමාදයට ඇද දාන දේවල් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. හරි අමාරුයි. ඒ ප්‍රමාදයට ඇද දාන දෙයින් හිත ගලවාගෙන හරි පැත්තට හිත නම්ම ගන්න. කොච්චර දුෂ්කරද ඒක. ඒක මෙබඳු මහා පින්වන්තයන්ටත් දුෂ්කර වුණානේ. මේ සංසාරේ මේ ජීවිතේ නිවන පසක් කරන්නම ආපු ජීවිතේ මේ මහා පින්වන්තයට මේ වැඩේ දුෂ්කර වුණානේ. ඒ නිසා මේ කාමෙන් හිත ගලවා ගන්නවා කියන එක ඊටාම දුෂ්කර දෙයක්. හැමතිස්සෙම කාමයේ පෙරටෙනවා. හැමතිස්සෙම කාමයේ ඉස්සරහට එනවා. ඒ කාමයේ අවුස්සන මේ අපේ හිතේ තියෙන කාම ක්ලේශයේ අවුස්සන දේම මේ ලෝකේ කාම වස්තු විදිහට පේන්න තියෙනවා. දැන් සමහර වෙලාවට මේ මහා සුවිශාලයට හදපු ඔය රෙදිපිලි කඩවලට එහෙම මිනිස්සු ගියාම මේ මිනිස්සු පිස්සු වැටෙනවනේ. මේ මිනිසුන්ට ඔක්කොම අමතකයි ජීවිතය ගැන. අර නුයි රෙදිපිලි සමහරට Tamanට ඉව ගන්න ධන සම්පතකුත් නැහැ. ඒ රෙදිවල ගණන් අහමි ඒ රෙදි අතපතක ගා බල සන්තෝෂ වෙනවා. ඔක්කොම අමතකයි. ඊළඟට මේ කඩවල් වල පුරවල කෑම බීම තියෙනකොට ඒ කෑම බීම දැකලා ඒ වගේ මහා ලාමක සතුටක් ලබනවා. සමහරට Tamanට ගන්න විදිහක්වත් නැහැ. මේ විදිහට අපිව ප්‍රමාදයටපත් කරන දේවල් පිළිලා බුදුරජාන් වහන්සේ එදා සුප්පාවාසාවට දේශනා කරනවා. සුප්පාවාසා අසාතං සාත රූපේන ආමිහිරි දේ සුප්පාවාසා එන්නේ මිහිරි වේශයක් අරගෙන. පිය රූපේන අප්පියං අප්‍රිය දේවල් එන්නේ ප්‍රිය රූපයක් අරගෙන. දුක්ඛං සුඛස්ස රූපේන සුප්පාවාසා දුක පැමිණෙන්නේ
සැපයේ වෙස් අරගෙන පමත්ත මතිවත්තති ප්‍රමාදී කෙනා ඕකට හොඳටම යට වෙලා යනවා. සාමාන්‍ය ලෝකේ ගත්තොත් ඒ ප්‍රමාදයමයි තියෙන්නේ. ඒ ප්‍රමාදයට සාමාන්‍ය මිනිසයා වැටෙනවා කියන එක ගැන අහන්න දෙයක් නැහැ. මේ පින් තිබ්බ මුනිවරුන්ටත් මේකෙන් ගැලවෙන්න අමාරු නා. නිසා බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ කාමයේ කියන ගැටේ නම් අහි සුප්පහාය. ලේසියෙන් බේරෙන්න පුළුවන් එකක් නෙමෙයි කියනවා. නිසා මේ කාම ගැටේ ඇස්සේ හිර වෙච්ච අපි කාමයෙන් නිදහස් වෙච්ච මේ මුනිවරු ගැන හිත පහදවන්න ඕන. එසේ හිත පහදව ගන්නට අපිට පුළුවන්කමක් තිබුණොත් මේ කාම ගැට ඉක්මවා ගිහිල්ලා සැනසෙල්ලට යන්න ඒක අපට උපකාරී වෙයි. මේ පසේබුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථාවේ නොඑක් වෙස් අරගෙන මේ හිත වාසක කරවන ඒ කාමයේ ආදීනවං කාම ගුණේසු දිස්වා ආදීනව ටික ඔක්කොම මං මනාකොට දැක්කා. ඒ කාමයේ ආදීනව දැක්ක මම ඒකෝචරේ තනියම වාසය කරනවා. හුදකලාවේ ඉන්නවා. කග්ගවිසාන කප්පු හරියට මේ කඟවේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ. පසේ බුදුරජාණන් වහන්සේලා හැමතිස්සෙම තංගවම උපමා කළේ ඒ කඟවේනාගේ හිස මත තියෙන තනි අඟටයි. ඒ තනි අඟ වගේ උන්වහන්සේලා හුදකලාව වාසය කළා මේ කාම ගින්නට වැටෙන්නේ නැතුව. මේ කාමය කියලා කියන්නේ පින්වතුනි මායාවක් වගේ එකක්. ඒකට මේ සත්වය ඇදිලා යනවා හරියට ගිනි දැල්ලට යන පළගැටියෝ වගේ. ගිනි දැල්ල දකිනකොට පළගැටියාට ඒ ලෙලදෙන ගිනි දැල්ලට ආස හිතෙනවා. එතකොට එයා ඒකට ආසා කරන්නේ ඒක මලක් වගේ වැළඳ ගන්න. හැබැයි මලක් වගේ වැළඳ ගන්න එයා පතන්නේ වැළඳගෙන සනීපෙට ඉන්න පුළුවන් එක නෙමෙයි. එතකොට මේ පළගැටියා ඉගිලිලා ගිහිල්ලා අර පහන් දැල්ලේ හෝ ඒ ගිනි දැල්ලේ වහනකොටම මෙයාගේ අණ්ඩක් දෙකක් පිච්චෙනවා. දැන් ඔබ මේක දැකලා තියෙනවනේ. ඒ අඬුව පිච්චිලා ඌ වැටුණට පස්සේ ඌ ටික වෙලාවක් දඟලනවා අර රස්නේ යනකම් විතරයි. ඒ රස්නේ යනකොට සමහරට මේ සතාගේ අණ්ඩක් එහෙම තහිමි කරගෙනම තමයි පිච්චිලා දෙවිලා යන්නේ. නමුත් පළගැටියට කවදාවත් සිහියක් පතක් තියනවද? මේ ගින්න මගේ අණ්ඩක් දැව්වා. මට වේදනාව ඉපැද්දුවා. හාපෝ ආයෙනම් මම මේ ගින්න පැත්තේ යන්නේ නෑ කියලා සිහියක් තියනවද? නෑ. උට යාන්තම් අර වේදනාව අවසන් වෙලා පොඩ්ඩක් යාන්තම් සනීපයක් ආව විතරයි. මු ආයෙමත් යනවනේ ගින්නට. ඔන්න ඔය වගේ තමයි මේ සත්‍යය කාමයට මැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුවක් මහාන වුණා බුද්ධ ශාසනයට. මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ ඔන්න පැවිදි වෙලා දැන් හොඳට සිල් ගුණ පුරාගෙන උන්වහන්සේ භාවනා කරගෙන ඉන්නවා. උන්වහන්සේට යම් චිත්ත ඒකාග්‍රතාවයකුත් එක්ක සමාධියකුත් උන්වහන්සේට තිබුණා. දවසක් උන්වහන්සේ ගමට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට මේ තෙරුන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ තරුණයි. මේ තරුණ වයසේ ස්වාමීන් වහන්සේට පාළු පාරකදී පාළු තැනකදී ඈතින්ම දකින්න ලැබුණා ස්ත්‍රියාවක් එනවා. මේ ස්ත්‍රිය දැක්ක විතරයි උන්වහන්සේට ඉන්ද්‍රිය සංවර කරගන්න බැරුව ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඒ ස්ත්‍රිය දිහාම බලාගෙන පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට පේනවා මේ ස්ත්‍රියව හරි මනමෝහනීය වස්ත්‍රයකින් සැරසිලා. ඒ වස්ත්‍රයට ඇගේ ශරීර අංගපසඟත් පේනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේට අර ඇහෙන් දකින රූපයට හිත ඇදිලා ගියා ලස්සනයි නේ කියලා. ඒ ස්ත්‍රියව විලේපනත් ගල්වගෙන ගියා. ඒ ස්ත්‍රීගේ විලේපන සුවඳටත් මේ ස්වාමීන් වහන්සේට ආස හිතුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ ඒ වඩින ඒ නිමේෂයට උන්වහන්සේ ඉදරන් සිඳගත්තා. දැන් උන්වහන්සේ පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා පාත්‍රයෙන් දන් වළඳන්න ලැහැත් වෙනවා. දානේ වළඳ ගන්න බෑ. පාත්‍රය ඇතුලෙන් පේන්නේ අර ස්ත්‍රී රුව. උන්වහන්සේට භාවනාවට S2 පියාගන්න බෑ.
උන්වහන්සේට පේනවා හරියට අර ස්ත්‍රිය තමන් එක කතා කරනවා වගේ. පාලනය කරගන්න බැරුව ගියා. දැන් උන්වහන්සේට එන මානසිකාර තමයි මේවා. අනේ මම ගෙදර ගිහිල්ලා ඒ වගේ ස්ත්‍රියාවක්ව මගේ පෙම්බරිය බවට පත් කරගෙන මමත් ඉතින් ඔය යන් මේ ඊඩමක් කඩමක් අරගෙන ගියක් දොරක් හදාගෙන අනේ මං සැනසෙල්ලේ ජීවිතේ ගත කරන්න ඇතනම් කියලා මේ ස්වාමීන් වහන්සේට දැන් නිතර හිතුවිලි උපදිනවා. මේ හිතුවිලි උපදිනකොට මේ ස්වාමීන් වහන්සේට තමන්ගේ මේ පැවිද්දට තියෙන රුචිකත්වය නැතුව ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මං භාග්‍යතුන් වහන්සේගේ අවසරය අරගෙන සිවුරු වරින්න ඕන. සිවුරු වරලා මාත් මේ ගිහි ජීවිතේ ගත කරමින් දැන් මේ කාමයට ඇදුන හිතක ස්වභාවය මමත් සිවුරු වරලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕන. ඔන්න ඔහොම හිත වැටුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද අමාරුයි. මං කල්පනා කළේ මේ ගිහි වෙන්නයි. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්ෂුව මොකෝ ඉන්ද්‍රියන් අසංවර වෙන විදිහේ රූපයක්වත් දැක්කද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේ කියනවා අනේ හිමයි ස්වාමීනි මම පිණ්ඩපාතේ වඩිනකොට මට මෙහෙම ස්ත්‍රී රූපයක් දැක ගන්න ලැබුණා. මට ඒ වෙලේ ඉඳලා ස්වාමීනි මගේ හිත මගේ පාලනයෙන් අයින් වුණා. මට අමාරුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබ වාගේ ආය ගැන කවර කතාද? සංසාරේ පෙරුම්දම් පුරාගෙන එන මහබෝසතාණන් වහන්සේත් මේ කාමයේ නිසා අසරණ වුණා කිව්වා. එතකොට මේ භික්ෂුවට ඒක දැනගන්න උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේ අහුවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකක්ද ඔබ වහන්සේ වගේ මහා පුරුෂයෙකුටත් ඒ බෝසත් අවදී ඒ අමාරු වෙච්ච සිද්ධිය කිව්ව භික්ෂුව අතීතේ මහ බෝසතාණන් වහන්සේ එක ජීවිතයක හිමාල පර්වතයේ ධ්‍යාන අභිඥා උපදවාගෙන වැඩ වාසය කළා. භික්ෂුව බොහෝ කාලයක් හිමාලයේ වැඩ ඉඳලා ලුණු ඇඹුල් හොයාගන්නට මේ මනුස්ස වාසයට ඒ බෝසත් ඍෂිවරයා වැඩම කළා. ඒ වැඩම කරාට පස්සේ ඒ රටේ හිටපු රජුරු මේ බෝසත් ඍෂිවරයා ගැන පැහැදිලා බෝසත් ඍෂිවරයාට ආරාධනා කරා අනේ ස්වාමීනි මමත් මගේ මේ රාජ්‍ය කෘත්‍යම කර කර කල් ගෙවනවා මට මේ පිනක් කරගන්න අවකාශ නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ උයනේ වැඩ ඉන්නවනම් ඔබ වහන්සේට හැමදාම මම දානමාන පූජා කළා මට පින් කරගන්න අවකාශ සැලසෙනවා. ඒ නිසා ස්වාමීනි රජමාලිගාවෙන් ඔබ වහන්සේට දාන ලැබෙනවා. අනෙකුත් පහසුකමුත් ඔබ වහන්සේට ලැබෙනවා. ස්වාමීනි නිසා මාලිගාවෙම වැඩ ඉන්න කිව්වා. එතකොට මේ බෝසත් ඍෂිවරයා ඒක පිළිගත්තා. පිළි අරගෙන මේ බෝසත් ඍෂිවරයා ඔන්න කාලයක් රජුරවන්ට අනුග්‍රහ පිණිස රජ උයනේ ඉන්නවා. නමුත් මේ රාජකීය උයනේ ඉඳී මේ හැමදාම මාලිගාවට තමයි මේ රාජකීය උයනේ ඉන්න ඍෂිවරයා හැමදාම මාලිගාවට එ르දිහින් තමයි කියනවා පිණ්ඩපාතේ වඩින්න. ඉතින් එහෙම අභිඥා බලේ අහසින් ඉන්නේ. අහසින් ඇවිල්ලා පිණ්ඩපාතේ අරගෙන අහසින් යනවා. ඔය කාලේ යුද්ධයක් ආවා. යුද්ධය ආවට පස්සේ රජතුමාට සිද්ධ වුණා මේ යුද භූමියට යන්න. යුද භූමියට ගියොත් එහෙම රජුරවන්ට මුලින්ම මතක් වුණේ රජුරව කොච්චර පැහැදිමින් ඉන්න ඇතිද කියන්නේ රජුරවන්ට මුලින්ම මතක් වුණේ මං යුද්ධ භූමියට ගියාට පස්සේ මේ ඍෂීන් වහන්සේට උපස්ථාන කරන්නේ කවුද? එතකොට විශ්වාසවන්ත කෙනෙක් උපස්ථාන කරන්න ඕන. රජුරවන්ට හිටිය බොහොම ලස්සන. හරි මෘදු මේ අංගපසංග තියෙන මුදු ලක්ෂණා කියලා බිසවක්. මේ බිසව උන්වහන්සේට පැවරුවා. මේ තමයි අග්‍ර මහේසිකාව. ඇයට කිව්වා මේ
මේ සොඳුරි මට වෙන කාවත් විශ්වාස නැහැ මගේ ඍෂීන් වහන්සේට උපස්ථානෙට. ඔයා ඍෂීන් වහන්සේට උපස්ථාන කරන්න ඕනේ කිව්වා. මං කරනවා වගේම. බිසෝ බාරගත්තා. රජුරෝ ඍෂීන් වහන්සේටත් වැඳලා යුද්ධෙට ගියා. දැන් ඔන්න පළවෙනි දවසේ ඍෂීන් වහන්සේ පිණ්ඩ පාතේට වැඩම කරනවා. දේවිය මේ වැඩේ හොඳට වෙන්න ඕන නිසා ඔන්න දානමාන සකස් කරලා කල් ඇතුවම ලැහැත් වෙලා ඇය මම බලාගෙන හිටියා. මේ මග බලාගෙන ඉන්නකොට මේ ඍෂීන් වහන්සේ පරක්කුයි. ඇයට එහෙම්ම මේ වාඩි වෙච්ච පුටුවේ පොඩ්ඩක් අඩ නිින්ද ගියා. ඒ නිින්ද යනකොට මේ නිින්දේ ඉන්නකොට මේ ඍෂීන් වහන්සේ දැන් අහසින් එන්නේ. ඒ අහසින් එනකොට අර රළු සිවුරක් පෙරවන් හිටියේ. මේ සිවුර හොළඟට මේ සට ගාලා හඬ දෙනවා. ඇයට එකපාර නිින්ද ඇහුණා. ඇහිච්ච ගමන් ඒ කලබලෙට දැන් අපිට උනත් වෙන්නේ. කලබලෙට ඇය නැගිට්ටා. ඇය නැගිටිනකොට අර උඩට දාගෙන හිටියේ උඩුකය වැහෙන්න ඇය දාගෙන හිටියේ බොහොම සීනිදු සේලයක්. මේක පොඩ්ඩක් පාත් වුණා. මේක පාත් වෙනකොට ඇගේ උඩුකයේ ශරීර අවයව අර රාජකීය ඍෂීන් වහන්සේ අහසේ ඉඳලා දකිනවා. දැක්ක ගමන් ඉදුරන් බිඳුණා. මේ විචිත්‍ර වූ කාමී ස්වභාවය බලන්න පින්වතුනි. අහසින් ගියපු කෙනා හරියට මේ අහසින් පියාසරන කුරුල්ලෙක්ගේ කපුටෙක්ගේ තටු කැපුවා වගේ. එහෙම පාත් වුණා. ඒ පාතේජි ගමන් තේරුණා Tamanට වැරදුනා කියලා. රාජකීය ඍෂීන් වහන්සේ ආපු නිසා ඉතින් අර පිණ්ඩපාත දාන පිළිගත්තා. එහෙම්ම දානෙත් අරගෙන ආයෙමත් වැඩම කළා. ඒ වැඩම කරනකොට එතුමා සිහි කර කර ගියේ මේ නීච කාමයේ නිසා මට වෙච්ච නැස්පෙත්තිය. එතුමා හිම්ම ගිහිල්ලා නිදාගත්තා කියනවා වකුටු වෙලා. අර හිතේ ඇතිවෙච්ච වේදනාවට පිණ්ඩපාත දානේ අනුභව කිරීම නැහැ. යුද්ධේ සිද්ධ වෙලා තියෙනවා දින 7ක්. ඒ දින 7 ඇතුලේ පළවෙනි දවසේ පිණ්ඩපාතේට වැඩියා මිසක් ඍෂීන් වහන්සේ ආයේ කවදාවත් මාලිගාව පැත්තේ වැඩියේ නැහැ. බිසෝන් වහන්සේට තනියම යන්නත් බෑ. ඔන්න දවස් 7කට පස්සේ රජුරෝ එනවා. රජුරෝ ඇවිල්ලා බිසෝගෙන් අහලා තියෙනවා සොදුරි අඩුවක් නැතුව උපස්ථාන කළා නේද? කිව්වා නේ ස්වාමීනි පළවෙනි දවසේ විතරයි ආවේ. ඒකත් ඍෂීන් වහන්සේ උඩින් ආවා ගියේ පයින් කිව්වා. එදායින් පස්සේ නා ඍෂීන් වහන්සේ ආය ආවේ නැහැ කිව්වා. එතකොට රජුරෝ ඉක්මන් කරලා වෙහෙස නොතකා රජුරෝ යනවා. යද්දී මුළු කාමරේම පිලුණු ගඳයි කුටිය. එයි අර අරගෙන ගියපු බත් එක එහෙම්ම කුණු වෙලා. ඍෂීන් වහන්සේ කෙඳිරි ගගා ඉන්නවා. රජුරෝ ළඟට ගිහිල්ලා වන්දනා කරලා ඇහුවා අනේ ස්වාමීනි මේ මක් වුණාද? කිව්වා රජතුමනි හී සරක් වැදුනා ඊ පහරක්. හරි වේදනයි කිව්වා. ඒතර කියනවා ස්වාමීනි මා කෙරෙහි සතුරු කෙනෙක් විදින්න ඇත්තේ. ස්වාමීනි ඔබ වහන්සේට ගොඩක් වෙහෙසද කියලා ඇහුවා. රජතුමනි ඒ හීය ඔබ වහන්සේගේ සතුරු කෙනෙක් විද්දා නොවේ. ඒ හීය මගේ මේ හදවත පසාරු කරගෙන වැදිලා තියෙනවා. ඒක ඇහැට දකින්න පුළුවන් ඒක නෙවෙයි කිව්වා. ඒ හීයට කියන්නේ කාමයේ නිසා හටගන්න රාගේ නම් වූ හීය කියලා. රජතුමනි මේ මනුස්ස පියසේ මං තවදුරටත් හිටියොත් එහෙම මට මේ හී පහරවල් ගොඩාක් කන්ට වෙනවා. ඒ නිසා මං යලිත් මේ මනුස්ස පියසට එන්නේ නැහැ කියලා ඒ රාජකීය ඍෂීන් වහන්සේ උන්වහන්සේගේ සිහිනුවණ තිබ්බ නිසා උන්වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ නිසා උන්වහන්සේ ධ්‍යාන උපදව ගත්තා යලිත් වතාවක් පිරිහිච්චි. එහෙම්ම අභිඥා බලයෙන් හිමාල පර්වතයට වැඩම කළා. ඉතින් එදා අර භික්ෂුවට ওই කතාව කියලා දුන්නාට පස්සේ ඒ භික්ෂුවට සිහිය උපන්නා. ඒ භික්ෂුන් වහන්සේත් කොහොම හරි කාමයේ කෙරෙහි තියෙන ඇල්ම අත්හැරලා දාලා ඒ ජීවිතේම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා කියනවා. ඒ නිසා මුනිවරු සියලු දෙනා පින්වතුනි මේ කාමයේ කියන එකේ ආදීනවම දැක්කා. බුදුරජාන් වහන්සේත් කාමයේ ආදීනවයි වදාළේ. පසේ බුදුරජාන් වහන්සේලා දැන් අද මේ අපි අහපු ගාථාවෙන් පසේ බුදුරජාන් වහන්සේලා කාමයේ ආදීනවයි මේ කියලා දෙන්නේ. ඒ නිසා මේ පරිභෝග කරන කාමයේ ගැන අපි මේ විදිහට තේරුම් ගන්න ඕනේ. කාමයෙන් සැනසෙල්ලක් අපිට හොයන්න බෑ. සැනසෙල්ල තියෙන්නේ මේ මුනිවරුන්ගේ දහමේ. කෙලෙස් නැසූ රහතන් වහන්සේලා කාමයන්ගේ ආදීනවමයි වදාළේ.
ඒ නිසා අපි හිත් පහදව ගමු ඒ නිකලෙස් මුනිවරුන්ට. විශේෂයෙන් අපි මේ පසේබුදු පෙළහර ධර්ම දේශනාවෙන් පසේබුදුරජාණන් වහන්සේලා ගැනයි ඉගෙන ගන්නේ. ඒ නිකලෙස් මේ කාමයේ කියන බන්ධනයෙන් නිදහස් වූ ඒ නිකලෙස් හිත් ඇති පසේබුදුරජාණන් වහන්සේලාට ඒ පිරිනොම් පා වදාළ ශ්‍රේෂ්ඨ මුනිවරයන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව තුළින් රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදයේ උපකාරය දෙවියෝ අප හැම දිනාටම නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාටත් පින් අනුමෝදන්ව ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයෝ අද දවසේ දායකත්වයේ දරන පින්වතුන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මිය පරලෝ යන්ට යෙදුණු සියලු රණවිරුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාගේ නමින් මිය ගිය ඒ සියලු දෙනාට පින් අනුමෝදන්ව මිය පරලෝ ගිය අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන ඥාතීන්ට රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ පින්වත් ගිහාන් විමල් ශාන්ත මහත්මයාටත් අමිතා ප්‍රියදර්ශනී විමල් ශාන්ත මහත්මියටත් ඒ දායකත්වයේ දරන ඒ පින්වතුන්ලාගේ දෙපාර්ශවයේම ආදරණීය දෙමව්පියන්ටත් සුනන්දා නවෝදනී ඉන්දික උදය කුමාර යොහාන් විමල් ශාන්ත ගයාන් විමල් ශාන්ත ඉරේසා සුසන්ති හංසිකා අබේසුන්දර යන ඒ පින්වතුන් හැම දිනාටත් ඔවුන්ගේ දෙමාපියන් සහ දූ දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා මේ ධර්ම දානමේ පිනේ අනුහසින් තිරුවනේ අනුහසින් දෙවියන්ගේ අනුහසින් මේ පින්වතුන්ලාට ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ රැස් කරපු පිනේ පුණ්‍ය ආශිර්වාදයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී හැමට නිදුක් නිරෝග සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් මේ කොරෝනා වෛරසය ඉක්මනින්ම ලෝකයෙන්ම දුරන් වෙලා ලෝවාසී සියලු දෙනාට සැනසෙල්ල උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම පින්වතුනි අපි පින් අනුමෝදන් කරනවා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැමට පින්වත් ඔබ හැම දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයත් තෙරුවනේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබිලා කිසි කරදරයකින් තොරව දහමේ හැසිරෙන්නත් පින් කර ගන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ඔබට නිරතුරු ජීවිතේ සැලසෙත්වා. මේ ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරගන්න ලැබේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.